දෙයක් ගැනම ලිව්ව එකක් තමයි එතකොට තමයි සංකේතයේ සින්දු ජනප්‍රිය වුණේ ඉතින් යන අය අතින් අල්ලන්නවත් ගන්න සින්දු මමගේ පොතේ එක ආටිකල් එකක් ලියපුවම මම ලියපු එකක් ඒ ගැන මම දැක්කා මම හිතන්නේ ලක්මාලි අපි ගීතේ සම්බන්ධයෙන් ඉතාම අවිචාරමත් සමයකට ඇවිල්ලා තියෙනවා කියලා. මම වාගේ වැඩි හොඳයි කියන්නේ ඒ හින්දා. ඒ අවිචාරමත් සමය තමයි මට හම්බෙනවා මිනිස්සු සින්දු ලියන්නෙම සින්දුව ලියන්නෙම රින්ග්ටෝන් වල. ඒක. එහෙම නැත්නම් සින්දු වල ලියන්නෙම ඒකට රූප රචනයක් කරලා එහෙම ඊට පස්සේ ඒක YouTube එකේ ඉතිරක් කරගන්න. ඊළඟ තව පිරිසක් ඉන්නවා සින්දු නිෂ්පාදනය කරන්නේ. ව්‍යාපාරික පරමාර්ථයක් පුදුසා. හැබැයි අපි ලොකුනේ අපි සින්දු දෙන එක පරම්පරාවකට අයිති වෙනින් අපි 80 ගණන් වල ඉපදිච්ච අය. අපි හැමෝම ලොකුනේ සිරස සින්දු අහලා, සවරින් සින්දු අහලා, ඒක තමයි අපිට අවුරුදු රේඩියෝ channel එකේ අපි සියලුම දෙනාට භාවාත්මක මතකයක් තමයි තියෙන්නේ සින්දු සම්බන්ධයෙන්. අපි හැමෝම සින්දු සම්බන්ධයෙන් අපිට හදාගත්ත ඉමේජ් එකක් තිබුණා. ඒක මම හිතන්නේ ඒ ආතලයක සම්පූර්ණයෙන් කුඩු වෙනවා ඒක සින්දුවට රූප රචනා ලියන්න පටන් ගන්නතර පස්සේ සින්දුව සම්බන්ධයෙන් අපේ තියෙන ඉමේජ් එක. ඒ හින්දා රූප රචනයක් නැතුව සින්දුවක් අහද්දී ඒ සින්දුව කොයිතරම් අපේ හිතවලට අපේ ඇඟට අපේ ජීවිත ප්‍රකාශනයට ලං වෙනවද කියන එක තමයි ඇතුළේ තමයි මම කියන්නේ සින්දුවක වටිනාකම තීරණය වෙන්නේ. ඒ වගේම ලක්මන් මම කියනකොට මට තව දැනෙච්ච දෙයක් තමයි අපේ පරම්පරාවේ ඉන්න ගොඩක් අය හිතනවා සින්දු කියලා ලියන්න ඕනේ කූට් සින්දුමයි කියලා. يعني අපිට කියලා වෙලා ආදරේ තරදිලා ආදරේ පරාජය වෙලා මේක ෆුල් දුක සීන් එකක් තමයි මේකේ තියෙන්නේ කියලා. මම එහෙම දෙයක්වත් නැහැ. මේ අපේ පරම්පරාව විදිහට අපි අනිත් පරම්පරාවලට සාපේක්ෂව ගත්තාම ආදරය සම්බන්ධයෙන් අපිට තියෙන එක්ස්පීරියන්ස් එක අනිත්‍යයට වඩා හොඳයි කියන එකයි මගේ අදහස. මම මෙතන ආදත් විහාර මාදේ පාක් කියනවා. දැන් කියලා බැලුවොත් ලව් කරන කපල් 130ක් 40ක් ඉන්නවා. ඒ කාටවත් කරදරයක් කරන්න දෙන්නේ නැහැ අපි නගර සභාවේ අපිට අපේ ඉන්න ගාන. ඒක ඉවරයි. ආපහු ගිහලා රිසීව් ගන්න උගන්නේ එහෙම නැහැ ඉස්සර පොළොව විහාර මාදේ පාක් එකේදී එහෙම ලව් කරන්න බෑ. මේක පොලිසිය විසින් එක නරඹනවා වගේ තමයි මේ. දැන් එහෙම නැහැ. ඊට වඩා ලව් කරන්න දැන් කොළඹ තියෙනවා, කොෆි ෂොප්ස් තියෙනවා, හම්බෙන්න දැන් තියෙනවා. මේ ආදරය කරන්න මාධ්‍ය තියෙනවා. මැසේජ් කරන්න පුළුවන් නේද? ටෙක්ස්ට් කරන්න පුළුවන්. මේ සේර නිසා මම කියන්නේ ආදරය සම්බන්ධ අනිත් පරම්පරාවලට වඩා සුගිත මුදිත සත්‍යයක් අපිට තියෙනවා කියන එකයි මගේ අදහස. ඒ නිසා මම හිතනවා මේක මේ දුක පිළිච්ච අවුල් වෙච්ච අප්සෙට් වෙච්ච යුගයක් නෙමෙයි. නමුත් ඒක ඇතුලේ මම ආයෙත් මගේ මුල් තැනට එනවා. අපිට මේක මෙච්චර ලොකු ඩිස්ටන්ස් එකක් දැනෙන්නේ මේ රිලේෂන්ෂිප්ස් වල ලක්මාලි. මම වගේ සින්දු දෙකේ වෙත් කියවද්දි මට ආයෙ පාරක් මතක් වෙච්ච කාරණේ ඒක. ඒ තමයි ඒකට හේතුව තමයි අපි කොච්චර හිතුවත් අපි ලං වෙලා ඉන්නේ කියලා මේ නූතන ආදර සම්බන්ධතා ඇතුලේ. අපේ ලං වීම තියෙන්නේ මේ මම කලින් කියපු ඩිවයිස් වල ආකාරය. يعني අපි ලව් කරලා තියෙන්නේ WhatsApp වල. අපි ලව් කරලා තියෙන්නේ Messenger වල. ඒක තමයි ඒක චුට්ටක් ඩිස්කනෙක්ට් වෙච්ච ගමන් අපිට මාර ලොකු අවුලක් දැනෙනවා. මිනිස්සු විදියට මේ ආදර සම්බන්ධතාවයේ මිනිස්සු විදියට හම්බෙලා පවත්වාගෙන යෑමේ අමාරුකම මේ කනෙක්ට් මේ ඩිවයිසස් විසින් අපිට හදලා දීලා තියෙනවා කියන එකයි අපේ මගේ අදහස. මම ඊළඟ සින්දුවත් අහලා අපි සින්දු දෙකම ගැන කතා කරමු කියන එක මගේ අදහස වගේ නෙවෙයි කියන්නේ. Guru
මාව අල්ලගන්න පුදුමාකාර දුරක් තිබුණා. මොකද මම මේ ටිකේම ගොඩාක් ආකාර වෙලා හිටියා. අතෝ කියනවා මේ එයාට පුළුවන් දිනයකට වඩා මට පුළුවන් දිනයක් ගන්න තමයි මම හිතන්නේ උත්සාහ කරේ. ඒ තරම්ම මාව අනිවාර්යෙන්ම මගේ පොත් දෙක දැක්මට මගේ අලුත්ම පොත තොරට වැඩමට මම අනිවාර්යෙන්ම සහභාගී විය යුතුමයි කියලා මට කීයක් කරනවා. ඉතින් රත්මාලියක්ගේ ගේම අහගන්න දරුව මම මගේ වැඩකාරයන් කොහොමද වෙලාවක් විඩාම කරගෙන ආවා අක්කවගේ. මොකද අක්ක මට දීපු ත්‍යාගය අර භෞතිකමය ත්‍යාගයක් නෙවෙයි, ළඟ තිබිලා දිරලා යන දෙයක් නෙවෙයි. මම කියනකම් මේ ලෝකෙ කියන්නේ මම මැරලා ගියත් ඒ ගීතේ හොදාටම ගියේ අපේ දර්ශන වික්‍රමතුංග ප්‍රවීණ සංගීතවේදියා සංගීතවත් කරලා ඒ වගේම ලක්මාලියක් පද රචනය කරලා මට දීපු ගීතේ බොහොම ආදරෙන් ආසාවෙන් මම ගායනා කළේ. මහා ලොකු ගැඹුරක් අර භෞතික අඛණ්ඩතාව වගේ වචන නැතුණාට පුදුම අනුවේදනීය සංවේදී ඕනම පුංචි ළමයෙකුට උනත් තේරෙන කතාන්තරයක් සහිත බොහොම සහල්ව පදවලක්. හැබැයි ඒක ඇතුලේ තියෙන හැඟීමට මම ගොඩක් ආස වුණා, ආදරය කළා. ඉතින් ලක්මාලියක් කියන්නේ හොඳ ලියන නොවන කෙනෙක්. ඒ කියන්නේ ලියන්න පුළුවන්කම හැමෝටම ලැබෙන්නේ නැහැ. ලියන්න පුළුවන් කෙනෙක්ගේ හැකියාව තමයි තමන්ගේ හදවතට හිතට දැනෙන දේ අතහරහා ඇඟිලි හරහා පෑමකින් කියවන සහ අහන ඕනම කෙනෙක්ට හිතට කිදා බහින්න පුළුවන් විදිහට තමන්ගේ හදවත ඇතුළේ තියෙන නිර්මාණ ශක්තිය එහෙම නැත්නම් මනුස්ස ඉදරට කතා කරන්න පුළුවන් මේ හැඟීම ඒක සංනිවේදනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ හැකියාව මම හිතන්නේ අක්කට උපතින්ම ලැබිලා තියෙනවා. ඒ හැකියාව මමත් එක්ක මම ඇගේ රසිකෙක්. මොකද මට නිතරම අක්කා ලියන අලුතෙන් කුරුළු ගාලා ෆෝන් එකේ සේව් කරගන්න කතාන්තර, කෙටි කතා, කවි එහෙම නැත්නම් ගීත මම එවනවා. ඉතින් මම මේ හැම එකක්ම කියවලා බලලා මට ඒ වෙලාවේ හැටියට මට හිතන දේවල් මම ආපහු කියලා යනවා. ඉතින් මේ වගේ හරිම බොහොම කෙටි කාලයකදී වුණත් හරිම මිත්‍රශීලී වුණා මගේ ලොක්කලාට මම නැගෙන. ඉතින් ස්ටුඩියෝවට එනවා මේ ගීතයට මම සහභාගී කරගත්තට. මේ ගීතේ අක්කගේ කලා ජීවිතේ කොටස්කාරය කරගත්තම මම සහ ස්ටුඩියෝවට එනවා. මම ඉතාමත් ආදරය කරන සංගීතඥයෙක් දර්ශන වික්‍රමතුංගය මාත් එක්ක උගක් අඳින වැඩ කරනවා. අපි දෙන්නත් හොඳ යාළුවෝ සහ දර්ශනයත් මට සිදු ගොඩක් කරලා දෙනවා. ඉතින් මේ උත්සවයේ සමාජිකයෙක් කරගන්න හිතුවට ගොඩක් ස්තුතියි ලක්මාලියක් කර. ආයෙමත් මේ වගේ පොතක් එළිදර්ශනවා නම් මොන මම අනිවාර්යයෙන් කියනවා. ආයෙමත් මේ ගීතේ විතරක් නෙමෙයි තව ඉස්සරහටත් මේ වගේම ඊට වඩා ලස්සන ගීත කීපයක් මම උදේ නිර්මාණය කරන්න ඉන්නවා කියලා මට අක්කා කිව්වා. මම ඒක කොහොම ආසාවෙන් බලන් ඉන්නවා කරන්නේ. පැමිණි ඔබලන්ට ගොඩාක් ස්තුතියි. අක්කගේ කලා ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු සියල්ලටම හදවතින්ම සුබපතන සහ වාගේ සහෝදරයෙක් වගේ අයියත් එක්ක මමත් එක්ක හැමදේටම ඉන්නවා. හරි එහෙනම් වැඩි විදියට කරගෙන යන්න. මම නිකන් මයික් ටයිසන් කෙනෙක් කියලා හිතන වැඩි නෑ. මට ඇත්තටම කතා කරන්න හිතුවා ඒක මම වැඩිපුර කතා කරන්න කෙනෙක් නෙමෙයි. ඉතින් අක්කා වෙනින් කතා කරන්න ඕනේ කියලා හිතුවා. හරි. එහෙනම් සෝබල මොනවාගේ හැමදේකටම අක්කේ එනවා. ඔබට දන්නේ. තව සිද්ධ කිව්වද ඇති? මොකද ඒක වුණේ? අනේ ගොඩක් එනම් වැඩි දිගට කරගෙන බොහොම ස්තුතියි. තමගේ කතාව වෙද්දී ඇවිල්ලා කතාව කරලා ආයෙ කතා කරන්න දෙයක් කරන්න සාමාන්‍ය කටයුතු වෙනකොට නරකම දේ මොකක්ද කියලා අහුවොත් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා මේ සිද්ධ වෙච්ච දේ ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා වෙලාවට දෙන්නේ. අසම මතෙන් වෙලා කල්පනා කර කර ඉතින් අද අපි ඉන්දගේ ෆොටෝස් දාන්නේ මේ අද Facebook එකේ අනිත් ලයික් දාන්නේ. ඒකම මට මතක් වුණේ ටක්කාලා රවින් කතා කර කර ඉන්නේ ෆොටෝ එකක් කරනවා නම් වැඩිපුර ලයික් සම්මත කරලා ටක්කාලා ෆොටෝ එකක් ගන්නවා. ඊළඟ මම කියනවා කැමරා ශිල්පී මාළිලා මම ටිකක් ළඟ ඉන්නේ කැමරාවට අහු වෙන දුරේ රවින් ෆොටෝ එක වැටෙන්නද නේද? මේ ෆොටෝ එක දැම්මම මම Facebook එකේ දැම්මම ලයික්ස් එන්නේ ඉන්නවා. කෙසේ වෙතත් මගේ කතාව මම අවසන් කරන්න හදන්නේ පොඩි කෑල්ලකින් එක්කම ලක්මාලියට ආරාධනා කරලා ඊළඟ වැඩේට ඒ අවසන්
අවසන් කරන්න හදන තැන තමයි ඊටම වැදගත් තරම් ඒ තමයි මේ ලියන කියන එකේ ලක්ෂණයි අපේ කාර්යභාරය මොකක්ද කියන එක. මම මගේ පළවෙනි පොතේ ලියුවා එකක් ඒ තමයි මේ යුද්ධ නොකර යුද්ධ ගැන කතා බහ කර කර ඉන්න අයට කියලා ලියලා තියෙනවා. මේක මම ලිව්වේ ඩන්කර් කියන මූවි එක. මේකේ ගොඩක් අය බලලා තියෙන මූවි එක. මේ මූවි එක කතන්දරේ මූවි එකක් විදිහට ආවේ ඩාර්කස් ටවර් කියලා. හරි ඩාර්ක් ටවර් කියලා තමයි ෆිල්ම් එකේ නම. ඒකේ තිබුණේ ඩන්කර් කියන සිදුවීම දෙවෙනි ලෝක යුද්ධයට අදාළව. හරිද දන්නවා. ඒ සිදුවීම තමයි ඒ වෙලාවේ එංගලන්තයට බැරි වුණා මිත්‍ර හමුදාව එතනින් ගලවලා ගන්න දෙවෙනි ලෝක යුද්ධය වෙනකොට හිට්ලර් දිනනවා. ඒක තමයි අත්ත කතාව. ඒක හරියට අපේ මාවිල් ආරු වගේ සිදුවීමක්. ඒ මොහොතේ නිශ්චිත තීරණය, ඒ පැයේ ගත නිශ්චිත තීරණය නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඒක ලස්සන ෆිල්ම් එකක් කියලා. තාම ලස්සන ෆිල්ම් එකක් නේ. ඒක අපි ගිය අවුරුද්දේ ඉස්සරලා අවුරුදු 2016 ඒ අවුරුද්දේ ෆිල්ම් ඔස්කා සම්මානයේ සම්මාන 6ක් විතර ඒ චිත්‍රපටය දිනා. ඒ චිත්‍රපටය වල චර්චිල්ව එහෙම තමයි ඒ සමාජයේ විසින් සමරන්නේ. ඒ චිත්‍රපටය ගැන මම ලියපු එක ඡේදයක්. මේ ඡේද මම කියවලා මගේ කතාවේ අවසාන කොටස දෙන්නම්. ඒක මෙන්න මේක ඒකලා ඉඳලා දරා අහගන්න රවීන් වගේ හොඳට බැරි වුණාට මම මේක සින්දු කියන දරනවා මේකල කොහොමද කියවන්නේ. ඩන්කර් චිත්‍රපටය අවසන් වෙන්නේ එම මුදවා ගැනීමේ මෙහෙයුම ගැන වින්ස්ටන් චර්චිල් කර කතාවෙන් සහ එම සෙවල තරුණයන් ගැන පුවත්පත්වල තිබුණු අගය කිරීම වලින් චර්චිල් කියනවා මෙන්න මෙහෙම. කැපකිරීම කොතරම් විශාල වුණා අපි අපේ රට රැකගත යුතුව තිබෙනවා. අපි මුහුදු වෙරළෙත් සටන් කළ යුතුයි. කඳු මුදුන් වලත් සටන් කළ යුතුයි. තනිතලාවෙත් සටන් කළ යුතුයි. මහපාරෙත් සටන් කළ යුතුයි. අපි කිසි දිනක යටත් නොවිය යුතුයි. ඊට පස්සේ මම ලියනවා එහෙම කියපු සුද්ධොම ඒ කියන්නේ එංගලන්තයේ උන් රට රැකගත්ත පළියට මාර්තු 8 වෙනිදා ඉඳන් ජිනීවාවලදී ලංකාවේ අපිව ප්‍රශ්න කරනවා. එයාලා ඩන්කර් අමතක නොකර අපිට මාවිල්ලාරු අමතක කරන්න කියලා කියනවා. මෙන්න මේක තමයි මම කියන්නේ අපේ පොදු සමාජයේ හරයේ තියෙන වැදගත්ම ප්‍රශ්නය. ඒ තමයි මහ සමාජයේ විසින් ඒක ලොකු ලිබරල් මාකට් එක විසින් ඒක සුද්ධෝ මෙහෙවනවා වෙන්න පුළුවන්, ඇමරිකාව මෙහෙවනවා වෙන්න පුළුවන්. ඒ සියලුම දෙනා කියනවා ඒගොල්ලන්ගේ එක හරි, ඒක තමයි ලොකු එක, ඒක තමයි මරු එක, ඒක තමයි වැදගත් එක, ඒක තමයි මේක කෙරෙන්න ඕන හරි විදිය කියලා. ඒ හින්දා තමයි ડોક્ટર පාදේනිය කියපුවාම කොරෝනා වලින් ගැලවෙන්න කොත්තමන්නේ කොහොමද කියලා අපේ උඹ hina වෙන්නේ. අපේ උඹ hina වෙන්නේ. ඒකයි මම කොරෝනා ඩයරි ඉලක්කන දවසේ නම් ආපු හැමෝටම කොත්තමන්නේ කොහොමද? තාම අපි කොරෝනා මර්ධනය කරගෙන තිබ්බට මේ රට ඇතුලේ අපි හිතනවා හිත යටි ආණ්ඩුව බොරු කියලා. එහෙම මර්ධනය වෙන්නේ කියන්නේ බඩු හංගලති කොහේ. නිකන් කොරෝනා හැදිච්චු ටිකක් කොහේ තාමරේක දාලා හංගලතුන් එළියට ගන්න නැතුව කියලා. අපිට එහෙම හිතෙන්නේ සංස්කෘතියක් විදියට මහ සමාජයක් විදියට අපි පිළිබඳ අපේ විශ්වාසය නැති වෙලා තියෙන නිසා. ඒක ගෝඨ පිළිබඳ විශ්වාසය නැතිවීමක් නෙමෙයි. ඒක අපි පිළිබඳව අපේ මහ සංස්කෘතික හැකියාව පිළිබඳව අපිට කරන්න පුළුවන් වැඩ පිළිබඳව අපිට රටක් විදියට නැගිටින්න පුළුවන් කියන හැකියාව ගැන අපිට ඇති වෙලා තියෙන සැකේ හින්දා මම කියන්නේ 1948 සුද්ධෝ ඉතුරු කරලා තියෙන ප්‍රශ්නේ ඒක. ඒ නිසා ලක්මාලි එරට ගෑනු ඉන්නේ තාම 80 වඩියක. මම එක පටන් ගන්නකොට කිව්වා ගෑනු 12 ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඊළඟට මේ රටේ ඉංජිනේරුවෝ ඔයත් ඉන්න ශාස්ත්‍රයේ ඉන්නවා. ඉතාම සුළු පිරිසක් ඉන්නවා. කාන්තාවෝ ඉඳලා විශේෂයෙන්ම මම කියන්නේ ඔය ඉලෙක්ට්‍රොනික පැත්තේම හරි මාරුවේ කාන්තාවෝ ඉන්නේ. මම ශාලික කියලා දෙනවා මගේ යාළුවෝ ඉලෙක්ට්‍රොනික නේද කරේ. පුදුම මචං කෝක් කරන්න කෙල්ලෙක්වත් නැහැ කැම්පස් එකේ මේක කොල්ලොම ඉන්න වැඩිවෝ කියලා. ඒ දවස්වල මාරු මුදේ ගෙඩිය. ඒක තමයි මම තේරුම් ගත්තේ. ඒ නිසා
මේ ලියන කියන එකේ කාර්යභාරය මෙතනින් එහාට ගෙන යාමේ ලොකු වගකීමක් ඔයගොල්ලන් තියෙනවා. ඒ වගකීම තමයි මේ ආදරය, සුන්දරත්වය, ජීවිතය, සිනමාව මේ හැමදේම ගැන ලියන කියන ගම, විරහදී ලියන ගම, ඒ සේරම කරන ගම ලක්මාලි මේ පොදු සමාජයේ ලොකු අරගලයක අනිවාර්යයෙන්ම මැදිහත් වෙන්න. එහෙම මැදිහත් වුණු දවසට තමයි අපි හැමෝටම බලන් භාවයක් ලැබෙන්නේ. ඒක තමයි මගේ ඉල්ලීම. මම මේ කතාව පටන් ගද්දිම ලක්මාල් මට එවලා තිබ්බා ටෙක්ස්ට් මැසේජ් එකක් මම දැන් ඒකේ කියවල දු මැසේජ් එකක් මට එවලා තියෙනවා. අපෝ පොලිටික්ස් ගැන කතා කරන්නේ කොහොමද කියලා. ඒ අනුව මල්ලි උදේ අදහසට ගරු කරමින් මම කිසිම දේශපාලනික වචනයක් මේ සභාවේදී භාවිතා කිරීමෙන් වැළකී සිටියා. නිසා කාලයකට පස්සේ දේශපාලනයෙන් තොර මා කළ කතාවක් අසාසික ඔබ සියලුම දෙනාට ස්තුතියි. නමුත් ඉන්න කලින් මගේ කතාව අවසන් කරන්න කලින් මම ලක්මාලිට මෙතෙන් ආරාධනා කරනවා. ලක්මාලිට ආරාධනා කිරීමේ අවස්ථාවක් සතුටින් මම බාර ගන්නවා. ලක්මාලි අර මාතර ගාලේ පැත්තේ උන් තරම් ලොකු ගැට්ටක් කුරුණෑගලේ නෙවෙයි නෑ. ගම් කිසි හේතුවකට දැන් සාමාන්‍යයෙන් ගාල මාතරේ නෙවෙයි ගැට්ට මිනවල වැඩි අපි කරන කැම්පස් එකේ කියන්නේ ගැට්ට කියලා. නමුත් මේ කුරුණෑගලේ නෙවෙයි පොඩි කුලක වාදයක් තියෙනවා. චූටි එකක් ඒක හොඳයි මම ඒකට ආසයි. මම කියන්නේ ඒක පවත්වාගෙන යනකොට දැන් යලු කිව්වහයි ඒ වගේම තමයි ඉරලාදී කිව්වට මට සතුටුයි කාරණා කීපයක් එකක් අපේ යහපත් ඉස්කෝලේ මලේදේව බාලිකා විද්‍යාලයේ මට අද වගේ මතකයි හැම බිග් බෙන්ච් එකකම අපි කොහොමද කරන ඉස්කෝලේ වල පයින් හදනවා. නමුත් තාප්පේ උසයි තාප්පේ ලොකුයි මේ ශාලිය. නමුත් අපේ යහපත් ඉස්කෝලේ නම් කෙනෙක් අපිට වඩා අවුරුද්දයි බාල මේ කොළඹ ඇවිල්ලා ඉංජිනේරුවෙක් වෙලා රටේ ලෝකෙ මිනිස්සුන්ට කියවන්න පුළුවන් නිර්මාණයක් කිරීම ගැන, රටේ ලෝකෙ මිනිස්සුන්ට අහන්න පුළුවන්, ඉඳින්න පුළුවන් නිර්මාණයක් කිරීම ගැන මම හිතනවා අපි කුරුණෑගල පැත්තෙන් ඒ වගේ ලොකු වැඩ ටිකක් මේ කරයි කියලා දාන්නේ හරිද? එහෙම කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාගෙන ඉතාම ආඩම්බරයෙන්ම මම ඔයාට මෙතන ආරාධනා කරනවා ඔයාගේ වචන ටික කතා කරන්න කියලා. ඔයාගේ වැඩේ ඇදින්නා මගේ පොත් ගැන ටිකක් කතා කරලා මගේ පොත් ටිකක් විකුණගෙන අපේ දේශපාලන ව්‍යාපෘතියක් පොඩ්ඩක් විකුණා ගැනීම සම්බන්ධයෙන් ඔය සමාව ඉල්ලනවා පොඩි සුබපතක්. මම ස්තුතියි ඉන්ද්‍ර සහෝදරයාට. අතරම අද දවසේදී මේ අවස්ථාවට ආපහු ඕගොල්ලන්ට කතා කරන්න තව ඉදිරියේ තව දේවල් තියෙනවා. ඉතින් පස්සේ තමයි සියලු දේ ඉවරට පස්සේ හොඳට ටික තියෙන්නේ. ඒක මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. මෙතන ඔබට ඉපත් කරපු ඒ ගීත දෙක පිළිබඳව ඉදිරියේ ඒ කාලේ කියන පොඩක් කතා කරන්න ඒක තමයි මම මේ අවස්ථාවට ගත්තේ. පළවෙනි ඔයගොල්ලන් වශයෙන් විදිහේ ඒ ගීතය ඇත්තටම ඒක නෙමෙයි මම පළවෙනිම කරපු ගීත තමයි රවීන් මල්ලිකානා. ඒක තමයි මම පළවෙනි ගීතයක් විදිහට මුලින්ම ගීතයක් කළේ. ඒක මේ මට මේ හදිස්සියේ ගීතයක් කරන්න ඕන කියලා පොඩි ආසාවක් ආවා පෞද්ගලික ගෙදර ඉන්න කාලේදී. ඒකට මම පොඩ්ඩක් ගීත කරපු මගේ හිතවතුන්ගේ කලබලකම හැමෝම කිව්වේ ඔකට හරියටම කියන තමයි ලක්මාලේ දර්ශනයත් එක්ක කරන්න කියලා. මම දර්ශනයට පබ්ලික් ඇරුවේ ටිකක් වයින් වගේ මේක සීවක් කරන්න පුළුවන් දැන්නේ මේක තමයි ගන්න පුළුවන් දැන්නේ කියලා ඉතරයක්ම ඒක වල ලස්සනයි මගේ කරමු කියලා. ඊට පස්සේ ඉතාලෙන් දෙවිදී වෙනස්ම කනුවක් එක්කවම එයා මට ඒක එවුවා. ඒකට පස්සේ ඒක හත්ති පළවෙනි වතාවට මම ඔළුවට ගියේ මේක රවීන් කනිෂ්ක කිව්වොත් නම් හොඳටම තියෙයි කියලා. මම කියුවාට මම කතා කරන්න යා කියන එකක් නෑ. ඉතින් මම කවුද වගේ එහෙමක් තියාගෙන මම ඉතින් වෙන අතරවටේ ඉන්න කට්ටිය හොය බල ගියාට මට එකක්වත් සෙට් වුණේ නෑ. පස්සේ මමම නම්බර් එක වගේ මම කතා කරා මෙමය වගේ සිම්බල් තියෙනවා කරමු කියලා. ඊට පස්සේ ඒවන්ට බලන්න කියලා ඉතින් ඒවට බැලුවේ නෑ. සෑහෙන කාලයක් යනකම් වල පොඩ්ඩක් බලාගත්තා පස්සේ ඊට පස්සේ කිව්වා ලස්සනයි මම ආසයි කරමු කියලා කිව්වා. ඉතින් යා එකපාරින් මේක හබුවා මම කැමති වෙලා කිව්වා දර්ශනයේ සංගීතය මම දර්ශනයේ වැඩ කරලා තියෙනවා. ඉතින් මම ඒකට ආසයි වල මැෂින් හොඳයි කරමු කියලා. ඒ වගේ ලස්සන නිර්මාණයක් කියුනේ ඒ විදිහට. ඊගාව දෙවෙනි කීපෙ මට දෙවෙනි කීපයක් නම් කරන්න කිසිම අදහසක් නැහැ. මොකද මම පොතේ වැඩ එක්කන් අලබල වෙලා ඉන්න අවස්ථාවක මම හැමදාම මොනවා හරි ලියනවා. ඊයර දේවල් ඉතින් මේ හතර පස්සේ යවනවා. ඉතින් ඔය කවුරු හරි මේක Facebook දාන්නත් බෑනේ. ඒ හින්දා මම ඔය මගේ හිතවත් මගේ සහෝදරයෙක් ඉන්නවා. ඒ සහෝදරයාට හැමදාම දෙන්න ඉලක්කයක් කරනවා.
ඒ අවුල් එකක් දැකලා ඒ මල්ලි මට කෝල් කරලා කියනවා අපි මේක නම් මාරේ මම ආයෙත් තවතරට මම මේ පදේ කියුවේ මේක නම් සිල්වත් කරොත් මොඩම් වදින් මේ මොකද හැමෝගෙම එක්ස්පීරියන්ස් එකක් ඉතින් මේක කරමු කියලා. ඊට පස්සේ ඒ තමයි ශාලින්ද ලක්මාන සම්සිංහ මල්ලි මගේ මල්ලි කොහොමද මගේ සහෝදරේ. මේ මල්ලි තමයි ඒ සින්දුව කරේ මම නෙවෙයි අතේ මම ලියුවා කියලා පද ලියාගෙන විතරයි වර්ණ මල්ලිත් එක්ක කතා කරලා මගේ මල්ලි යාළුවේ එයා සංගීතය කරා සේරාගේ සානයන් මල්ලි ඒත් අපේ මල්ලි යාළුවා මල්ලිදේ මල්ලිලා ඉතින් මේ මල්ලි ගායනා කරලා තමයි ඒ කිව්ව පැත්තට මෙහෙම ඒක නම් ඒකට මට අයිතියක් කියන්න බැලුවමද ඒක මගේ ගෙන්නේ මොකද මල්ලිලාගේ නම් දුර ආසාවට සිල්වා ඒ කිව්ව එක යන වගේම අද දවසේ මේ අයියා කියනවාගේ කුරුණෑගල කට්ටිය තමයි මල්ලි දේශ පොදුලේ මම අද මෙතෙන්ට කතා කරන්නේ මේ අපේ කුරුණෑගල කට්ටිය ගොඩක් ඉන්නවනේ කට්ටිය ඉන්නවා ඉතින් මේ ඒ සහෝදරය මල්ලි දෙවියන්චි ලක්ෂේ කඩේ ආදරය කරන්න කාර්යයක් ඉදවන මම දෙවි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට ලැබිලා මේක පොඩ්ඩක් ලස්සන කරන්න කතා කරලා සම්බන්ධයෙන් තව ඉතිරි වැඩ කටයුතු තියෙනවා අසානයේදී මම ආයෙත් එන්නම් මෙතෙන්ට ඒකම මම සංසන්ද සානයේ සහෝදරයට ආරාධනා කරනවා කියලා. මිලින්ද සහෝදරයෙක් කිව්වා අපි ජනප්‍රිය ආත්මවාසිකයන් අපි ආදරෙන් කියන්නේ ආයෙත් මෙතන ආවට පස්සේ එතුමාපත් අපහසුතාවය එතුමාලා දෙන්නම කතා කරලා මම කතා කරනකොට උගුල්පත් වෙන අවස්ථාවේ අර නිකන් කෝලන් දිනකට කොප්පේ කනවා වගේ හැදෙන්නේ. අපි දැක්කා මිලින්ද රාජපක්ෂ කියන්නේ සෞද නිර්මාණ වේදිකා හරි අපූර්වට මතු කළා ලක්මාලි කරුණායක කියන්නේ වීර චරිතේ අද ඔයගොල්ලෝගේ කාන්තාවකට පස්සට යන්න එහෙම නැත්නම් අපෙන්නට ඒක නැති අපි අර පුරුෂාධිපත්‍යය තියනවාදෝ කියන පරිසරය ඇතුලේ මේ නිර්මාණය කරන වලින් සමාජයට යම් පණිවිඩයක් දෙන්නට ඇය උත්සාහ කරනවා. මම හිතන්නේ තමයි කතාවේදී අපි මංජුලා සානායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියන් සම්බන්ධ කරගත්තා. යා හරි අපූර්ව නිකන් පැන්දියාවක් මටත් තියෙනවා මම තමයි ඔයගොල්ලෝ ගැන හැම වෙලේම කතා කරමු මම කාමරේ තියාගත්තේ රාජකාරියේ දෙන්නේ මෙතුමියගේ වැඩිමහල් සහෝදරය ඒ නිසා මෙතුමිය ගැන හැම වෙලේම කතා කරනවා අපි දෙන්න ඔයගොල්ලෝගේ ජාතික ලයිස්ට් එකට පත් වෙන්න ඉන්නකොට අපි කතා කරන්නේ දැන් නම කියවි කියලා ඉතින් අපි අඩි ආරම්භ කරනවා ඔයගොල්ලෝගේ ඒ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යෝජනා වුණා ඉතින් විදුදලා රාජපක්ෂ සහෝදරය කිව්වා වගේ මේ නිර්මාණකරණයට ලක්මාල තුළ තියෙන කැමැත්ත ඒ ධෛර්යය ඒ ශක්තිය මේ කල්පත තුළින් මේ කෙටිකතා සංග්‍රහයේදී අපි එළිදැක්කා. ඉතින් මම සූදානම් වෙන්නේ මේ ඇය තුළින් දිගවිච්ච මේ නිර්මාණය ඇගේ මාපියන් වෙත උදා කරන්නටයි. ඉතින් මම ආරයම් කරනවා ලක්මාලි කරුණානායක සොයුරියට අපේ ගැනීම සඳහා මම ප්‍රථමයෙන් ආරයම් කරනවා ලක්මාලි කරුණානායක සොයුරියගේ මවට සහ පියාණන්ද පත්මා රාජපක්ෂ මහත්මිය සහ ගාමිණී කරුණානායක දෙවල. ඒ වගේම ලක්මාලි කරුණානායකට මේ යෝධ වැඩ කරන්නද යෝධ සේවනද පිළිවෙල දිසානායක සහෝදරයාගේ මවට සහ පියාණන්ට මාර්ගය කරනවා. ඒ පොත ගාමිණී කරුණානායක ඒ පියාණන්ට ඇති ඇය කුඩා කල කරන දඟවැඩ පේරගඩේ මුදුනට ගිහිල්ලා පේර කලප ගැලී ඒ වගේ බොහෝ දේ කියන්න මොනවා හරි කියන්නද මම ආරාධනය කරනවා ලක්මාලි කරුණානායකගේ පියාණන් වන ගාමිණී කරුණානායක මහත්මයාට විශේෂ ආරාධනා මුක්කන් අතුරු මායතවත් සියලු දෙනාගේ නමස්කාරයි. අතවසෙන්ම අද දවසේ කාර්යය ඉන්නවනම් අද දවසේ මාතෘකාව ලක්මාලි මගේ දියණිය වීම ඒකට මොනතරම් ආඩම්බරයක් දැන්න මම අම්දින් කියන්න අවශ්‍ය නැහැ. මෙවන් සෞද්ද පිරිසක් මෙම ස්ථානයට හැඳවලා මෙවන් වූ යුගයක
මිලින්ද පුතා කිව්වා වගේ COVID-19 විසින් මුළු ලෝකයේම දිවගත්තු එවන් අවස්ථාවක මෙවන් වූ සුවිශේෂී කලාකාමී පිරිසක් කොළඹ ප්‍රදේශයේ ගුණායමේ ඉන්න අපි කොළඹ ප්‍රදේශයේ කැඳවීමට හැකියවීම මම හිතන්නේ විශාල ජයග්‍රහණයක්. එවන් වූ ජයග්‍රහණයක් ලැබීමට එවන් වූ සම්භාව්‍ය සභාවක් ඇමතීමට මට අවස්ථාව ලබා දීම පිළිබඳව මගේ ජීවිතයේ ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා. මේ මෙවන් වූ දක්ෂතාවයක් තිබීම සම්බන්ධයෙන් අපේ කතා නායිකාවගේ කුඩා අවධිය ගැන මට මෙතුමා කියන්න කියලා කිව්වා. ඇත්තටම මට වෙන කිසි දෙයක් කියන්න දෙයක් නැහැ. එකම එක දෙයක් මට කියන්න තියෙන්නේ. එයා දැන් අපි අද මෙහෙම අතුස්සන කිව්වොත් අපිම අතුස්සනවා. හැබැයි අපිට කවුරුහක් උස්සන්නත් කවුරුහක් උස්සන්න පුළුවන්. ඒක තමයි අපි අතුස්සන. හැබැයි මගේ කතා නායිකාව අතුස්සන උපරිමයට තමයි. එයාට හැමදාම කරන්න පුළුවන් උපරිම එයා කරනවා මොන දෙයකද? ඒක තමයි එයාගේ ජයග්‍රහණය. මම තුමේ කිව්වා ඔයා උසස් පෙළ කරනකොට ඔයා වෛද්‍ය විද්‍යාව කරන්න ඔයාලට රැකියාව පුත්‍රලා දිනපොත් ගන්න පුළුවන් කියලා නමුත් ඒක දෙයක් තෝරගත්තේ ඉන්ජිනේරු විද්‍යාව. එදා ඉඳලා උසස් පෙළට මගේ ජීවිතේ ගියපු දවසේ ඉඳලා මම කිසිම දෙයකට ඇගේ සම්බන්ධ වුණේ නැහැ. එයාට සම්පූර්ණ නිදහස දෙලුවා එයාට සම්බන්ධ තීරණ ගන්න. මේ කෘතිය ඉලක්ක කරන මේ මොහොත වෙනකම් මම ඊයේ මගේ යාළුවොත් එක්ක ග්‍රවුන්ඩ් එකේ ඉන්නකොට තමයි මේ ඒ යාළුවෙක් මට කිව්වේ මේ කොහොමද මචං මේ දුව මේ මිලින්දව සම්බන්ධ කරගත්තේ ඔය. මම මොන මිලින්දද? මම එතකම දැනගෙන ඉන්නේ නැහැ ඇත්තටම. මට මේ දුව මේ රවීන් පුතා සින්දුවක් කියනවා කියන එක නම් කිව්වා. නමුත් වෙන කිසි දෙයක් මේ සියලු දේ කරේ මේ අද මේ මොහොත වෙනකම් මේ සියලු දේවල් කරේ මගේ දියණිය සහ ඒ දියණියගේ ආදරණීය දිරණ පුතා ඒ දෙන්න එකතු වෙලා තමයි මේ සියලුම දේවල් ඒගොල්ලන්ගේ ආදරත් එක්ක සම්බන්ධයක් කරේ. ඉතින් අර මිලින්ද පුතා කිව්වා වගේ රවීන් පුතාගේ ගීතෙන් පස්සේ එතුමාට අපාවකට පත් වුණා වගේ මම මෙතන ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ මම හිතන්නේ මම වගේ කුජලයේ ලොකු දේශනයක් මෙතන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට වඩා මෙතන සිද්ධ වෙන දේවල් වල සාස්ත්‍රාලයක් ලබාගෙන ඉන්නවා මම දැන් ඔය සියලු දෙනාගේ අභිප්‍රායවල ප්‍රධාන අභිප්‍රායවල තියෙනවා. ඒකට යමක් මම කියන්න ඕනේ. මම ඉතාමත්ම අගය කරන දේශන දෙකකට මට සම්බන්ධ වෙන්න ලැබුණා. මේ ඒගොල්ලන්ගේ වචන වලින් කියනවා නම් චන්දි තරුණ කලාකාරයෙකු කෙනෙකුත් මම ඉන්නේ. ඒ වගේ පිරිසක් මේ දුර සම්බන්ධ කර ගැනීමත් මම හිතන්නේ විශේෂයෙන් අර රවීන් පුතාගේ ගීතය මම ඉතාමත්ම ආශාවෙන් ඊළඟට මම ඒක ශ්‍රවණය කළා. ඒ වගේම මගේ කාර්යාලයේ පිරිසකුත් විශාල පිරිසක් වගේ ආවුත් ඒක ශ්‍රවණය කළා. කිව්වා කවදා හරි මේක නම් හොඳටම නැගලා යයි මේ සින්දුව නම් තාරුණ්‍යයේ ගීතයක් බවට පත් වෙයි කියන නෝත් එක තාම එළිදත් කරලා නැහැ ඒගොල්ලෝ. මම හිතන්නේ සුසු වෙලාව දාලා ඉලක්කයි. විශේෂයෙන්ම මම කලින් ඒ ගලුම් පුතා සහ මිලින්ද පුතාගේ දේශනාවලදී එතුමියට දෙන ලද අවවාද පිළිබඳව මම තාමත් අගේ කොට සලකනවා. විවිධ උදාහරණ ගැන හරි දක්වමින් එතුමියගේ කලා ජීවිතය ඉදිරියට පෝෂණය කර ගැනීම සඳහා මේවා ඉවහල් වෙවි. ඉතින් මම දෙමාපිය හැටියට අපි හතර දෙනා තාම සතුටු වෙනවා. මේ දෙදෙනා එකට එකතු වෙලා මේ යන ගමන පිළිබඳව අවසාන වශයෙන් අපි දෙමාපිය විදිහට අපි හතර දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේගොල්ලෝ තවදුරටත් මේ ශේෂ්ත්‍රයේ මෙතුමිය මේ ශේෂ්ත්‍රයේ ඉඳලා කරනවා විවිධ ශේෂ්ත්‍රයක විවිධ දේවල් කරමින් ඉන්න දෙදෙනෙක් මේ දෙන්න මම හිතනවා ඊට අමතරව අර මිලින්ද පුතා කිව්වා වගේ මේ යුගයේ අවශ්‍යතාවය නියෝජනය කරමින් ආන්තාවක් විදිහට මේ රට ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන
නිර්මාණකරණයේ අවශ්‍ය වෙන කාන්තාවගේ වගකීම ඉෂ්ට කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අර ඇඩ් එකක් තියෙනවානේ. මොකක්ද? මේ වගේ කාමරයක් නම් ඒකද හදන්න එපා කියලා. ඒ වගේ කාමරයක නැතුව අපේ නිවසේම ඉඳගෙන මේ නිර්මාණය කරන්න කියලා මම මේ ආරාධනා කරනවා. ඒ වගේම තව දෙයක් මට මේ කියන්න ඕනේ අවසාන වශයෙන් මගේ කාර්යාලයේ සභාවේ මට මේ ලොන්ච් එක දැකලා පොඩි කමෙන්ට් එකක් කරලා දෙන්න. ඒක මම පොඩ්ඩක් කියවන්නම්. සර් පොඩි මිස්ගේ ජීවිතේ එතන කියලා නම් දන්නවා. ඒ නොකියු කතාව නම් අහන්න ඕන එකක් තමයි. මම ආරාධනා කරනවා ඔබ සැමට ඒ නොකියු කතාව කියවා බලලා එතුමිය තවදුරටත් සක්මත් කරන හැටියට ඒ කලා ජීවිතය සාර්ථක කරගන්න සඳහා ඒ ස්තුතිවන්ත වෙනවා ලක්මාල් කරුණානායකගේ ඒ ධර්මයේ දුන් කියනනම් අනිතන්නේ ඒ ඔබට අදහස් ඉදිරිපත් කළේ ලක්මාල් කරුණානායකගේ පියාණන් ඔහු තමයි ඒගේ ජීවිතේ වේදන මේ නිර්මාණය කරන ඉදනකොට දැන් අපේ ගොඩක් අය කො ලක්මාල් කරුණානායක කියලා කියන්නේ මේ කවි කියනම තරක් නෙවෙයි ලංකා විදුලි බල මණ්ඩලයේ මේ විදුලි ඉංජිනේරුවරයෙක් මේ ඉන්න ලක්මාලිලා වගේ බොහෝ නිර්මාණකරු බිහි කරන්න සුවිශේෂ දායකත්වයක් දක්වන පුද්ගලයෙක් ඉන්නවා මම ඊළඟට කැඩවන්න සූදානම් වෙනවා. විදුලි බල මණ්ඩලයේ ඇතුලේ මේ ඉඳගෙන විදුලි ඉංජිනේරුවරයෙක් විදියට ප්‍රධාන ඉංජිනේරුවරයෙක් විදියට මේ වගේ නිර්මාණය කරන්න ඉන්න බෑ. ඒ ආයතනය ඇතුලේ තියෙන පරිසරයකට නොනැගුණා. මේක තමයි සුවිශේෂ කාරණා. ඒ හින්දා අපි විදුලි බල මණ්ඩලයේ ඇතුළේ වැඩ කරනවා. මමත් මේ විදුලි බල මණ්ඩලයේ තමයි. ඉතින් අපි වගේ අය මේව කතා කරන්න කකුල් දෙකට හයිය දුන්නේ ඒ සුවිශේෂ පුද්ගලයෙක්. ඔහු අපිට පියෙකුට වඩා නැත්නම් පියෙකුට නොදෙවෙනි සෙනෙහසක් ආදරයක් ලබා දෙන පියතොලෙක්. හරි මං කියන ලක්මාලි මං හිතන්නේ ගුරුවරයෙකුට නොදෙවෙනි වදන් දෙන ගුරුවරයෙක්. ජනනායකයෙකුට නොදෙවෙනි නායකත්වයේ ගුණාංග වලින් නෙවි අපිව පෝෂණය කරපු නායකයෙක්. මම හිතන්නේ ලංකා විදුලි බල මණ්ඩලය තුළ ඉන්නවා නම් යමක් පහදන්නට ඔහු තරම් තව දක්ෂයෙක් නැතරම්. ඒ නිසා විදුලි බල මණ්ඩලය ඇතුලේ නිර්මාණකරණයේ යෙදෙන්නට අපිට ශක්තිය දෙන සොඳුරු ආඥාදායකයන් රේෂන් මුතුරාජ මැතිතුමනි ඔබතුමන්ටයි ආරාධනය අද මේ ප්‍රධාන දේශනය පවත්වන්නට. සදරායේ අවසරයි. ආයතවත් මාවතන්නා විදුලි ඉංජිනේරු තුමිය කියලා. ලක්මාලේ විදුලි ඉංජිනේරු තුමියගේ අවසරයි. මම හිතන්නේ ලස්සන කතා දෙකක් අහලා ඒ වගේම කාල වේලාව වාඩිලා ඉඳලා ටිකක් මේසට පත්ලා ඉන්න ඔබ තවදුරටත් ගොඩාක් කතා කිරීමේ මේසට පත් කරන්නේ නැහැ කියලා හිතන තමයි මා මේ ස්ථානයට කැමති. නමුත් හේතු කාරණා ටික අපේ ලක්මාලි වෙනුවෙන් කියේවි කියලා මා මේ අත්දැකීම හිතනවා. පළමුවෙන්ම මම බුදුමෙලපත් වෙනවා විදුලි ඉංජිනේරුවරයා මේ නිර්මාණ ශාස්ත්‍රයේ කෙටි කතා ආවේ සංග්‍රහ ලියනවා. මොකද හේතුව ඒක අපේ ශාස්ත්‍රයේ නෙවෙයි. අපේ ශාස්ත්‍රය යන්ත්‍ර සූත්‍ර. යන්ත්‍රයේ පණ දෙන එක තමයි අපි කරන්නේ. ඔබලා කවුරුත් දන්නා මේ යන්ත්‍ර වලට හදවතක් නැහැ. අපි අනිත් ශාස්ත්‍ර දිහා බලන්න වෛද්‍යවරු වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක. නීතිඥයෝ වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක. නරකාධිකාරියෝ වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක. දේශපාලනඥයෝ වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක. හැබැයි ඉංජිනේරු වැඩ කරන්නේ යන්ත්‍රත් එක්ක. සිත්පිට නැති යන්ත්‍රත් එක්ක තමයි වැඩ කරන්නේ. ගොඩක් ඉංජිනේරුවන්ට ඇත්තටම හිතන්න බැහැ. මොකද යන්ත්‍රයට අණ දුන්නාම එයා වැඩ කරනවා නවතින එකව නවතිනවා. හැබැයි කැඩුනොත් පොඩි කැලලක් හරි අරනවා වැඩ කරන්නේ නැහැ. ඒක තමයි යන්ත්‍රයේ ස්වභාවය. එවැනි යන්ත්‍ර හසුරවන
ඉංජිනේරුවන්ගේ අතේ මෙවැනි නිර්මාණ සිදුවීම අතිශයින්ම වැදගත්. ඒවා කියවන්න බලන්න මම හිතනවා මිනිස්සු උත්සාහ කරයි. ගොඩක් මිනිස්සු තුළ ඇති වෙයි කුකුසක් මොනවද මේ ඉංජිනේරුවෝ කියන්නේ කියලා. ඒ වගේම මම මේ පොත මුලින් ඉඳන් අගටම දෙකම කියුවා. කාව්‍ය සංග්‍රහයක ඒක තමයි කියුවා. මම ඒවෙ දැක්කා මිතුමියන්ගේ අත්දැකීම්. එතුමිය තාමත් තාරුණ්‍ය පසු කරමින් තාරුණ්‍ය ගමන් කරමින් ඉන්නේ. අත්දැකීම් ලබන්න නම් මේ අපේ වයසට එන්න ඕන. නමුත් අපිට අතලා හොඳද එතුමිය අත්දැකීම් එකතු කරගෙන පොතේ සටහන් කරලා තියෙනවා. ඒක තමයි මේ සමාජයේ මේ යුක්ත. ඒ වගේම එතුමියගේ පියාණන් හා මම කොටස් සමසනවා. તો පියාණන්ගේ කටින් කියුණා තමන්ගේ දුව දොස්තර කෙනෙක් කරන්න ඕනයි කියලා. මොකද හේතුව දොස්තර කෙනෙක් වුණා නම් රස්සාව කරනකම් පින් කරගන්න තිබුණයි කියලා. මම අහන්න කැමති ඉංජිනේරුවෝ රස්සාව කරනවා පෞද කරන්නේ කියලා. දැන් ඔක තමයි සමාජයේ මතය. මගේ නෝනා දොස්තර කෙනෙක්. දැනගෙන ගියා මාව නෙමෙයි ගණන් ගන්නේ. අපේ නෝනා තමයි. කවුරුත් ඒක යා වට කරගෙන ඉති කොන්දර දෙනවා කියලා වේට් එකක් කරගන්නවා. අපේ නෝනායි කියලා කාර්යය දුවලා දෙනවා. අනේ මාව ගණන් ගන්නෙම නැහැ. නමුත් ඉංජිනේරුවෝ කාර්යභාරය වෙන්නේ මේ සමාජයේ මිනිස්සුන්ට ඔවුන්ගේ ජීවිතය සුවපහසු කරගන්න උදව් කරන එක. දැන් මේ වෙලාවේ ධාර්මික දාන්න නැත්නම් මේ උඩ පංකාව කැරගෙන ඉන්නවා. විදුලි ඉංජිනේරුවෝ මේ පංකාවක් කරපන්න සමීකරණ 500ක් විසඳන්න ඕනේ. සමීකරණ 500ක්. ඒ වෙලෙම තමයි. මෝටරේ පටන් අරගෙන ප්‍රබල දාලා කෝප් දාලා ගන්නකොට 500 සමීකරණ විසඳන්න මේ කරනවා. කවුරුත් ඒක දන්නේ නැහැ. ඒ කියන්නේ නැහැ. නීතිඥයෝ කියනවා. දේශපාලනඥයෝ කියනවා. ඉංජිනේරුවා ප්‍රකාශ කියන්නේ නැහැ. ওই කාලෙදී විදුලිය ලබා ගන්න, ඩේටා තියාගන්න ඉංජිනේරුවා විශාල කාර්යයක් කරනවා. ඒ නිසා ඥානෙදී ඔබගේ ඉන්දියාවේ පින්බලක් කරන්නේ. අපි 1980 ගණන් වල විදුලිය වැඩෙනකොට විදුලිය දුන්නේ 130කටයි. මේ මන්ත්‍රීතුමේ මහත්මයා මාත්‍රික වැඩ සංසාරණ කරනවා. අපි එකට වැඩ කරා. ඒ කාලේ විදුලිය 180 මම ගෙදර කැම කාලක් යනවා. BJP හැබැයි අද විදුලිය 100ක් තියෙනවා. අද මිනිස්සු පොත්පත් කියවන්නේ පාඩම් කරන්නේ මේ පොත් බලන්නේ ඩේටා බලන්නේ කොයි කාලේදී ගෙදර හිටියේ ඒ විදිහට දුන්නා. ඒ නිසා ඔබගේ රැකියාව ඉතාමත්ම පින්වන්තයි. දියණිය හරි මාර්ගයේ යනවා. හැබැයි තාමතර වැඩක් කරනවා. ඒ තමයි මේ කාව්‍ය සංග්‍රහය තුළින් මේ සමාජය යහමඟට ගැනීම සඳහා කටයුතු කිරීම. මේක මේ යුගයේ අවශ්‍යතාවයක්. එයි මම කියන්නේ. අර ඉස්සර අපි පොළොන්නරුව පහු කරලා වැඩි කන්දේ යනකොට මඩකලපුව පැත්තට වාලච්චින පැත්තට අර කුරුබඩේ අලි ඉන්නවා. මම අහනවා මේ මගේ නේතුරාගෙන් මේ මොකද මේ අලි කුරුබඩේ සර් කුරුබඩේ මට හරි ප්‍රශ්නයක්. අලියට කැලිය ලස්සන තොල් තියෙනවා. ගස් වර්ග තියෙනවා. කැලේ දිය තියෙනවා හොඳට පොඩ්ඩ. ඇයි මේ අලි අපරාධය කුණු දානකගෙන කුණු කන්නේ? නැසර ඒ අලි කුණු කන්න පුරුදුලා කුණු රසයිනේ. අද මේ සමාජයේ රසිකයෝ ලක්මාලී කුණු කන්න පුරුදුලා කුණු රස උරන්න පුරුදුලා. ඇයි නියම කලාවක් නැති නිසා. උදේ ඉඳලා රැය වෙනකම්ම තොර තෝරිය නැතුව අඬන. පෙම්වන්තිය දාලා ගියේ කියලා විනාශා ගන්න හදන. කෝච්චියට පනිනවා කියලා කියන. පෙම්වතිය නැත්තම් පෙම්වතා නැත්තම් ජීවිතේ සම්පූර්ණ ඉවර කරගන්නයි කියන. ගීතයි ලයිලා ඒවයි රස විඳලා ඒ වගේම තවත් කුමාරපේ රස විඳලා එවැනි රසයකට ගුරු වෙච්ච පිරිසක් නියම රසාස්වාදය කරගෙන යාම ඔබ හා නව කලාකරුවන්ට බාරයි.
ඒ කාර්යභාරය ඔයගොල්ලන්ගේ සිද්ධ වෙන තුරු බලා සිටිනවා. අපිට තව ටිකයි ජීවිතේ යන්න තියෙන්නේ. පුළුවන් නම් අපේ ඇස් දෙක පිරෙන්න කලින් අර ඉස්සර හිටපු හොඳ රසකාමී මිනිස්සු නැවත ඇති කරන්න. මම ඊයේ Facebook වලට ගියා මිනිස්සු රස විඳින්නේ හරි අමුතුයි. තමන්ගේ පෙම්වතේගේ නිරුවත පෙම්වතේ හොය Facebook එකට දානවා. බලන්නද කියලා අරන් බලන්න ඒව නෙවෙයි තියෙන්නේ. ඒව බලන්න කොච්චර ඉන්නද කොච්චර කමෙන්ට් කරනවද? කොච්චර නරක පින්තූරු දානවද? තමන්ගේ බිරිඳගේ නරක පින්තූරු ස්වාමියා හොය Facebook එකට දානවා. මේවා රස විඳින්න මිනිස්සු කොට ආසයක් වෙන්නේ. ඒ නිසා කාවේ නිර්මාණ කුලින් මම හිතනවා ලක්මාලිට හැකි වෙයි කියලා මේ සමාජය ඉක්මනින් වෙනස් කරගන්න. මම මේකේ කවි කීපයක් කීපයක් හොරගත්තා. මොකද වැදගත් ඒවා කියන එක පළවෙනි මම අවධානය යොමු කරනවා. ඔබ මේකේ හීනෙන් ලියනාද කවි පද කියලා. හීනෙන් ලියනා කවි පද කියලා යන්නේ උදේ දවල් රැයට උයලා රෙදි ටික හොදලා තියලා ගෙදර වැඩක් ඉවර කරලා කවි ලියන්නේ ඉඳගනිද්දී දන්නේ නැතුව ඉඳී. ඔන්න අපේ ඉස්ත්‍රිගේ කාර්යභාරය. මේ දේ ටික අපි හිතනවා නම් මේ තමයි අම්මට වෙන දේ. සමහරවිට අම්මට ගෙදර උයලා දරුවන්ට කන්න දෙන්න ගියාම කන්නත් බෑ වගේ. ඒ කෑම හීතල වෙනවා. බඩගින්නම නිදින අම්මලා ඉන්නවා. උදේ නැගිටලා තමයි සමහරවිට කියන්නේ අනේ මට ඊයේ රෑ නිින්ද කියන්නේ දක්කට කරනවත් දරුවෝ කියලා. අපේ පුතා කියනවා අම්මා ට්‍රිප් එකක් කියලා. උදේ වාසයි. ඉතින් වාසයි ට්‍රිප් එකක් කියන්නේ නැද්ද වැටෙනවා. නැෂින් එක ට්‍රිප් එකක්. අපේ වාසයි ඉවර ට්‍රිප් එකක් කියන්නේ නැෂින් එකට ඇවිල්ලා. අම්මා ට්‍රිප් එකක්. මොකද අම්මා ට්‍රිප් එකක් කියන්නේ අම්මා වැඩි දෙයක් කතාවක් නෙවෙයි. මොකද හිතේන කයද? ඒ නිසා අපේ කාන්තාවට අපි උදව් වෙන්න ඕන. අපේ කාන්තාව ඉදිරියට ගෙනියන්න අපි සහයෝගය දෙන්න ඕන. කවිලියන්ට සහයෝගය දෙන්න ඕන, නිර්මාණකාර සහයෝගය දෙන්න ඕන. මම ගොඩක් කාන්තාවන් එක්ක වැඩ කරන්න කැමතියි. මම අවුරුදු 40ක්ම ඉංජිනේරිං වල වැඩ කරා. ඇයි? මුදුම සහයෝගය දෙන්න දුන්නා. කිසිම වැඩක් කිව්වොත් බෑ කියන්නේ නැහැ. පොඩු බෑ කියනවා. ඒ විතරක් නෙමෙයි අවසට පයින් ලොකෝ කරේ කියන්නේ ඉවර වෙනවා. මම යන මොකෝ කියලා. නෑ සද්ද රැක් කියලා මේක ඉවර කරලා මම හිතුවේ කියලා. කිසිම පිළිමේ පයින් වලින් ඉවර යන්නේ නැහැ. මට හිතා ගන්න බෑ කීයටද මේ පයින් කරන්නේ කියලා. ගෙදර ගිහිල්ලා උයලා ළමයින්ට කන්න දීලා විතර කරලා සමහර අය විතර දෙනක ඇඳලා ඉන්නවා. මොකද නැත්නම් මොකද විදියක් නැහැ කාලේ. නින්ද කියම හොරෙන්න කියලා පයින් වලට දෙනවා. ඇත්තටම කියනවා. බුදුමා විදියට කාන්තාවන් මහා රැකියාවට කැප වෙලා වැඩ කරන කොටස. ඒ නිසා මේ කවිය තුළ තියෙනවා නියම කාන්තාව කවුද කියන එක. සම්පූර්ණ තරම් අපි පිළිවි හිතට ගන්න ඕන, වද දෙන්න එපා, මේ අයට උදව් කරන්න ඕන කියන එක මගේ කතාව තුළ මම ඔයගොල්ලන්ට ස්ට්‍රෙස් කරලා ගන්න දෙනවා. ඒ වගේම තවත් කීප තැනක් මම දැක්කා වැදගත් කියලා හිතනවා. මෙන්න මේක ගන්න තියෙනවා. සර්ව සම්පූර්ණ බැඳීම් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ අසම්පන්නකම් සම්පූර්ණ කරගන්න අපි වෙනුවෙන් කෙනෙක් මොකද කියනවා මම වෙන්නේ. බැඳීමක් ඇතුලේ අනිත් කෙනාව සම්පූර්ණ කරන එකයි දෙන්නගේ වගේ. මෙන්න හොඳ වැදගත් දෙයක්. අද පවුල්වල මේ අර වෙඩින් ගන්නකොට ෆොටෝ ගන්න මනුස්සය සම්පූර්ණ සල්ලි දෙනකම් ගන්න නැහැ. මොකද හේතුව ෆොටෝ ඇල්බම් එක ගෙනියන්න ඉන්නේ නැහැ ඩෝස් එක. මොකද හේතුව ගැලපෙන්නේ නැහැ. මම අවුරුදු 12ක් ප්‍රේම කළා. අවුරුදු 18 තමයි මම යාත්‍රා අවුරුදු 16 කියලා. ඒ වගේම වසර 30ක් පවුල් ගියා 42යි. මම තාමත් තේරුන්නේ නැහැ ගැලපිලා කියලා. අද ඕනනම් හම්බුනම අවසාන වලට එනවා දවසම ආවෙත් හම්බෙන්නේ. ඊයයි එහෙම ගැලපීමක් නැහැ ඒවට ඉන්නවා කියලා. ඕක තමයි ආස. මේ සත්‍ය අපි තේරුම් ගන්න ඕන. අපිම නෙවෙයි අපි විවාහ කරගන්නේ. අපිට ඕනද කියන අපේ විදියට මින්න කෙනා නෙවෙයි එතන ඉන්නේ. අපි දෙදෙනෙක්. හැබැයි මේ දෙදෙනා එකතු වෙලා සමාගමක් පිටවලා
ඒ සමාජයේ විශාල කාර්යභාරයක් තියෙනවා. අන්නේ කාර්යභාරය අපි ඉෂ්ට කරගන්න. කොහොමද දන්නේ මේවා මේ ඔබතුමීට ලැබුණේ කියන එක මට මේ අත්දැකීම් මේ වයසට මොකද මොහොරා කියන ලියන්න ඕන එකක් ලියලා තියෙනවා. මම එක සැරයක් අර බ්‍රදර් චාල්ස්ගේ මේ කතාව අහගෙන ඉන්නකොට ඒ ලස්සන දෙයක් මතුරුවට ආවා. සුද්ධ පොළේ කන්‍යාරාමයේ කියලා කියන සුද්ධ පොළ කියලා කියනවා. කවුද සුද්ධ පොළ කියලා ඇහුවා. ඒත් අපි දුන්න උත්තරේ සුද්ධ පොළ කියන්නේ මරියතුමී යුසේතුමා ජෙස්තුමා අම්මයි තාත්තයි පුතයි. ඔය සුද්ධ පොළ කියන්නේ මේ යේසු යුසේ නෙවෙයි. මරියා යුසේ වදිනකොට ප්‍රෙග්නන්ට්. එමනම් කොහොමද සුද්ධ පොළ වෙන්නේ? බඩදරු අම්මා කෙනෙක් බැඳගෙන තමයි යුසේතුමා මරියාව ආරක්ෂා කරනවා. යේසුතුමා උපතවා. යේසුතුමා ධර්මය දේශනා කරනවා. කණ්ඩායමින් දෙන්නේ ඒ දරුවෝට වඩු වෙන්නේ රැකබලා ගන්න. අපි ඒකට සුද්ධ පොළ කියලා. කොහොමද අපේ නෝනා කෙනෙකුට එහෙම දරුවෙක් හම්බෙන්නව වෙන පිළිමේකේ මොනවා වෙයිද? සමාව වෙයිද? අන්න සුද්ධ පොළ විසතුමාගේ ඒවනම් මතක තබා ගන්න සුද්ධ පොළ නෑ කොහෙවත් දෙවියන් දුරක් තිබුණේ නෑ. හැම පවුලක් තුනම ප්‍රශ්න තියෙනවා. අන්න ඒව ප්‍රශ්න තමන් කොහොමද විසඳාගන්නේ? තමන් කොහොමද දරාගන්නේ කියන එකයි මම දන්නේ මුගුරා යනවා. ගොඩාක් කතා කරන්නේ මානසික රෝග වලට ටිකයි කියන්නේ. ඊළඟට තව තියෙනවා. මේක තියෙනවා මොකක්ද කියන්නේ? ඔව් මේක තමයි ඉන්නේ. මට ඒක ඔයාව දැකපු මුල්ම වතාවේ ඉඳන්ම දැනුණා. මොකද මේ ආදරය කියන්නේ. කැමරා විශ්වාසී ස්ක්‍රිප්ට් එකේ විදිහට ෆීලිංග්ස් එක ඔට්ටුනාට අපිට හැංගින් දැනෙන්න තියෙනවා කියන්නේ. මම හිතන්නේ පොඩි ලව් පාර්ට් එකක්. මම මේක ගැන තොරතුරු ගන්නවා. ඕක තමයි අද තේමාව. ඒකනේ දැක්ක ගමන් ලව් වෙන්නේ හිතනවා. කොහොමද එහෙම වෙන්නේ? පස්සේ යන ගිහින් යාළුවා නවපදේ කාලේදී අපි පස්සේ ගිහලා කෙල්ලොත් එක්ක යාළු වෙනවා කන්පස් එකේ. හැබැයි අවුරුදු 4 ගියන් පස්සේ තාලා යනවා. හැබැයි අවුරුදු 4ම ඉඳලා යාළු වෙච්ච කෙනා දිගට වෙකරගෙන යනවා. සමහරවිට තියාගෙන හැංගීම් වලින් අපිට දැක්ක ගමන් ඇති වෙන්නේ ආදරයක් නෙවෙයි ආශාව. ඒ රූපෙට ඇති ආශාව. ආදරය ඇති වෙන්නේ දෙන්න එකතු වෙලා මිතුරන් විතර ඇසුරු කරලා කාලයක් ගත වුණාමයි. මම මේක කියන්නේ සූදා වෙන්නේ මේ ස්ථානයේදී මේ පොතේ මොකටාගෙන උගදෙනෙක් කියනවා දුරුදායි නෝකෙම්පන්දා කියලා. ඒක පොළොවක්. නියම ආදරයක් ඇති වෙන්න අඩු ගානේ වසර දෙකක් තුනක්වත් ඇසුරු කරලා ඉන්න ඕන. ඒතර පොඩි ළමයි තරුණ වයස ළමයි ඉන්නවා. කමන්නේ ඒ දැනගත්තා. ඔබගේ ආදරේ පූජා කරන්න කලින් අටුම ගන්නනේ වසර දෙකක් ඇසුරු කරලා බලන්නේ මොකක්ද? අනිත් ඔක්කොම හැංගීම් වල වහල් වෙලා යන්නේ. දැක්ක තමන් හිත ඇරිලා. මැරෙනවා කියනවා නැත්තම් මම දන්නවා කුලියාපිටියේ එක නර්ස් කෙනෙක්ගේ දුවක් වුණා වෙලා ඔල්ලේ වහබිනවා. ආදරේ ලැබුණ නැත්තම් වහබුණාද චැලෙන්ජ් කරා. ඒ කාලේ වහබිනවා. දැන් මේ දුරේල මම හිතනවා මොනවා මේ කොළ වහබිලා මැරෙනවා. අපි දැන් දුර කැමති යාළුවෝ වෙන්න කියලා. මොකද මැරෙන්නේ කියන්නේ මොකද හේතුව මැරෙනවා කියලා තරජනය කරලා ලබා ගන්න ආදරය වැඩක් නෑ කියලා බයයි ආදරය කියන්නේ ඒ වගේම ආදරය කරලා ආදරය ගන්න බෑ කියලා හිතුවා අතරින්ම නිදහස තියෙන්න ඕන විශ්වවිද්‍යාල තුනම ගෑනුමයි කී දෙනෙක් පිටින් ගන්න මැරුවද විශ්වවිද්‍යාල තුනම ගෑනුමයි කී දෙනෙක් පිටින් ගන්න මැරුවද ආදරය කරන්න බෑ කිව්වා මගේ කතාව සමහරවිට වැඩිද මන් දන්නේ මම ඔයගලන්ට කියන්නේ ඒක ආදරේ නෙවෙයි ඒක පෙරේතකම කෑමකට දෙන පෙරේතකමක් වගේ දෙයක් ආදරයක් නම් ඔබ දෙදෙනා හඳුනාගෙන ඔබ දෙදෙනාගේ අදහස් ගැලපෙනවා නම් ඔබ දෙදෙනා හිතන විදිය හොඳයි නම්
ඒක ඇති වෙන ප්‍රමාණිකූල වෙන දෙයක් තමයි ආදරය කියන්නේ. ලක්මාලේක හොඳට මේ පොත්පත්වල සඳහන් කරලා තියෙනවා මට පේනවා. මේ පොත්පත් පරිශීලනය කරද්දී මම හිතනවා ඔබතුමීට පුළුවන්කම තියෙයි මේ සමාජ විප්ලවය ඉතා ඉක්මනින් කරගන්න. පිටදිගට ගලා ගිය ඔබේ විදුවරලසේ නටමුණක් පමණියද ශේෂ වී තිබෙන්නේ. නොදොඩාම කතා කළ ඔබේ නිල්විල් නෙතේ අඳුරු පැහැ විතරමයි පෙරෙන ලැබතිය. මගේ නෝනගේ පොඩ්ඩ මෙතෙන්ද තිබුණා දැන් නම් ඔන්න ඔබේ. ඔය කියන ලස්සන, ඔය කියන වරලස, ඔය කියන සීල් සිරුර කාය සමග කියලා යනවා. එතකොට ඔබ අනිත්‍යයන් සාගර යනවා. ඔබ ඔබගේ පැරණි පෙරමුතියෝ ප්‍රේම කරනවා. ඔබ සිතා බැලී අද උදේ මම රූපවාහිනිය නරඹනවා. ඒකේ එක වැඩසටහනක් යනවා. වෛද්‍යවරයෙක් කියනවා මට හරි ප්‍රශ්නයක්. මගේ වැඩිම පිරිමි තමන්ගේ රෝල්ලා වහගෙන ඉලා අහන්නේ මෙයාව සුදු කරගන්න කියලා. තමන්ගේ රෝල්ලා සුදු කරගන්න. රුපියල් 500 සුදු නෙපෙත්තක්. මම කවුරුද කිව්වා මගේ යාළුවෙක් කිව්වා එයා රුපියල් 10000ක පෙට්ටියක් දෙනවා මොනවද සුදු වෙන්නේ. කොහෙන්ද හම්බුනේ? කොරගන්න වෙන්නේ. ඇයි මේ රූපේ පස්සේ අපි දුවන්නේ? මේ සමාජයේ පිස්සු. හොඳටම පිස්සු වෙලා තියෙන්නේ. ඒ නිසා ලක්මාලේ ඔයාලා කාර්යභාරයේ ඉන්නේ මේ පිස්සුව හොඳ කරන එක. අවුල කාලේ රූපේ කියනවා, කොන්දේ කියනවා, ඇඟපසුක කියනවා තමයි. වයසට යද්දී ඒවා ටික වැහැලෙන බව අපි මේ තේරුම් ගත යුතුයි. හැබැයි ආදරය එන්නේ වැඩි වෙනවා. මගේ මේ පරණ පොඩුවරක් වලම හරි මලස්සනයි ඒ කාලේ. මෙතන වඩ නැහැ. ඉතින් මට හෙමින්න පුළුවන්ද? හෙමින්න පුළුවන් අර දරුවෝ දෙන්නේ කතන්ත වේස වෙන්නේ නැත්නම් හැමදාම ග්‍රවුන්ඩ් එකට යන්න පුළුවන් නම් රස්සාවෙන් නැල්ලා එන බැඩ්මින්ටන් ගන්න පුළුවන් නම් මම ඒක කියලාද? එහෙම නැහැ. අපිට වරණය 7යි 8යි වැඩි කරලා. ඒ කොහොමද ළමයින්ට පාඩම් කියලා දෙන්න තියෙනවා. ඒක කොහොමද අපි අපේ පිටරේ මේන්ටේන් කරන්නේ? ඒකට නෝන හින්දුත් මුගේ පිටරේ මේන්ටේන් කරන්නේ මට දාලා මම වෙන විදිහට කරන්නේ. අපි තේරුම් ගන්න ඕන මේ සමාජයේ මේ කතන්දරේ මේ කතන්දර මේ පොත ඇතුලේ තියෙනවා. ඉතින් මම ගොඩාක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ ඉංජිනේරුවෙක් කරන්නේ මිනිසුන්ගේ කාර්ය පහසු කර දීමේ කාර්යභාරය. අපි කාර්ය හදලා දීලා තියෙනවා පහසෙන් ගමන් යන්න. අපි බස් හදලා තියෙනවා මිනිසුන්ට පහසෙන් ගමන් යන්න. අපි විදුලිය දෙනවා. අපි දොස්තරලට පෞද්ගලික රෝගෝඩ හදලා දුන්නා. ඒ වගේම බොයිලර්ලා වෙන්ටිලේටර්ස් හදලා දුන්නා. මේ ඔක්කොම කාර්ය පහසු. ඒ වගේ මේ ඉංජිනේරු මොනවා දැන් බහලා ඉන්නවා ඊළඟ වැඩේ මොකද්ද මේ සමාජය මේ කුණු රස හොයමින් වැරදි රස විඳින එක සමාජය වැරදි ප්‍රතිමතාන්තර වල සමාජය නෝ මගකට ගන්න සොයුරි ඔබට හොදන්න පුළුවන් ඔබ ලියන්න ඕන ඔබේ පෑනෙන් ලියන්න ඕන මිනිස්සුන්ට දැනෙන්න මිනිස්සුගේ හදවතට දැනෙන්න එහෙමනම් මම හිතනවා ඔබේ කාර්යභාරය සිදුවේ කියලා ඔබගේ මව්පියන්ට ඔබගේ උපන්දින. අවසාන වශයෙන් මම ඔයාලට කියන හැමදාම මම ලක්මාලෙන් අහන මං ගැනම කවියක් නැද්ද කියලා. මොකද මම ඉඳලා මුළු දුනානේ. හැබැයි කොහෙන් හරි මම වෙලාවකට ඒක මට ලියුවා කියලා හිතාගෙන මම සතුටින් ඉන්නවා. මම මරෝකාරයෙක්. ඒ වගේ මේකත් මම හිතනවා මට දන්නේ නැහැ ලිව්වේ කියලා. නුඹේ ඔය ඉනාවක් උනාම මාත කරවිද නැහැ. නුඹේ ඔය කතාවත් මගාරින්නේ කොහොමද? නුඹයි මගේ හිතුවාට ඇත්තටම නැහැනේ. නුඹ මගේ හිතුවාට ඇත්තටම නැහැ නේද? නුඹලගේ නවතින්න කරමු කිව්වාදීද? උදයි ඉතාමත් ලක්ෂණයි ආඩම්බරයි ඔබට ජයග්‍රහණය. මේ ලංකා විදුලි මණ්ඩලයේ දේශගත මාධ්‍යයේ සාමාන්‍ය අධිකාරී ප්‍රේක්ෂක මුද්‍රාජ මණ්ඩලය තාමත්ම ගැඹුරු කතාවක් තමයි අපි කිව්වා. එතුමා අතර හැමදාම අපිට ඉතිරි ලබා දෙනවා. අනේ කාල වේලා මත ඉඳලා කතාව ඉඳන් කෙටි කරලා හද ඒක නැත්නම් අපිට බලපෑම් දෙයක්
විවිධයට උදාහ ගන්නවා ඔබතුමාට. කෙසේ වෙතත් අද මෙම වැඩසටහනේ සියලු කටයුතු දැම සමාප්ත වෙගෙන යන වෙලා තියෙන වෙලාවක මම හිතන්නේ ගොඩක් වෙහෙසයි වගේ දැනගන්න ඕන දැක්කාම අවසානයේ මම හිතන්නේ ලක්මාලි කර්මානායකයන්ගේ හැරෙවම පරිදි ඔබ සියලු දෙනාගේ ස්ථානයේ පැමිණි සියලු දේ සාර්ථක වුණා. ඒ නිසා මේ අයට ස්තුති කිරීම ඇයි මම හිතන්නේ වගකීමක් ඉතාමත් ගෞරවයෙන් ආරාධනය කරනවා අද මෙම කතානායිකාව ලක්මාලි කර්මානායකයන්ට එම කටයුත්ත සඳහා. ජීවිතයේ කාටද කියන්නේ ඒ සමහර ගිහින් නොකියපු කතාන්දර දෙද්දී සමහර ගිහින් හරි ලස්සනට හැබැයි. ඉතින් මේ සංඥාව කියන්නේ ඒ වගේ හැබැයි වෙච්ච මගේ ජීවිතේ ලස්සන නියම. හැබැයි ඒ ඉන්නේට මම ආරන්නේ තනියම නෙමෙයි. ගොඩක් දෙනා කොහොම ගොඩක් දෙනා මට උදව් කරා. ඒගොල්ලන්ට එක වචනකින් දෙකකින් ස්තුති කරලා ඉම කරන්න බෑ තමයි. නමුත් එහෙමවත් නොකර ඒක ලොකු අඩුවක් වෙච්ච නිසා මම මේ අවස්ථාව බෙදාගත්තා. මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මගේ මම ලියන දේවල් කියවපු පාඩකේ මම මුහුණු පොතේ ගොඩක් සමූහවල පියාඹන සම්මානවල වගේ කාමකා සමූහවල වගේ මගේ පේජ් එකක් තියෙනවා ඒ වගේ ගොඩක් කතාන්දර කවි ලියන්න ගත්තා ඒ ලියපුවාම අපි නිර්මාණ කරලා මම අඳුරගත්ත පිරිසක් ඒ වගේ මගේ ඉවත් පිරිසක් ආව දිනපත් කරමින් මේව ගැන කතා කරනවා තව ලියන්න දෙනවා ඉතින් ඒ දිනපත් කිරීම තමයි මම තව තවත් ලියන්න පෙළඹෙන්නේ හැබැයි ඒ වෙන අතරතුරම මගේ ඉතේ තිබුණා කවදා දවසක මේවා එකතු කරන්න ඕනේ. කොහොමද එකතු කරලා ඔබට දින කරන්න ඕනේ කියන හැඟීමක් එක්කමයි මම ලිව්වේ. ඉතින් ඒ විදිහට ඒ හැඟීමක් එක්ක ඉඳලා මේක මොකක්hari පොත් ප්‍රකාශකෙත් එක්ක එකතු වෙලා මේක ඉදක්වන්න ඕනේ කියලා මම හිතාගෙන ප්‍රකාශකයන් ගැන හොයන්න පටන් ගත්තා. ඒ හොයන්න පටන් ගනිද්දී මම කලින් නිර්මාණය කරා ඒ කතුරු ප්‍රකාශනයක් ආයෙත් එක මොඩලෙම විදිහට රූපාරක් කරන්න ඕනේ නිසා ආයෙත් කතුරු ප්‍රකාශනයක් කරන්න න්‍යාය විදාගෙන ප්‍රකාශනයේ හොයද්දී තමයි මට සයුර මුණ ගැසුනේ. ඉතින් සයුර ගැන හොයලා බලපුවාම හැමෝම කිව්වා සයුරත් එක්ක වැඩ කරන්න කියලා. නමුත් මම ඉතින් පොඩි සැකයක් තිබුණා සයුරේ මගේ කියන ඉලක්ක කරන්න කැමති වෙයි කරයි කියලා. ඒ බයත් එක්කම තමයි මම ඉඳන් කළා මගේ සහෝදරයට කතා කරේ. ඉතින් එතුමා මගේ නිර්මාණ බලලා හරි නම් අපි මේක දෙක කරමු කියලා බාරගත්තා. ඊට පස්සේ ඒ ආපු ගමන තමයි අද මේ විදිහට මේ පොත් එකක් විදිහට ඔබ හමුවට තියලා කරන්නේ. ඉතින් නිලන්ත ගම්ගේ සහෝදරයට ඒ සායර කාර්යමානයට මම දෙහිම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඒ වගේම මගේ පොත් දෙක ගැන කියද්දී විශේෂ දෙයක් කියන්න ඕනේ. පොතේ කවර එක. පොතේ ඇතුලේ තියෙන දේවල් ඔබට තාම දැක්කේ නැහැ. කවර විතරද කවර දෙක දැක්කම හැමෝම කිව්වා හරි ලස්සනයි මේක අදතරම් බලන්න ඉන්නවා කියවන්නේ වෙන විදිහට ලස්සන කවර එකක් තියෙනවා. ඉතින් ඒ කවර නිර්මාණය කරපු එතනකට මොළාය වල සම්සහෝදරයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ තුමා අයිම සුන්දර කවර එකක් නිර්මාණය කළා. ඒ වගේම මගේ ඉඳගෙන මම කලින් කතා කරා ඒ නිර්මාණ දෙකක් ඉවරසින්දා ඒ නිර්මාණ වල අධිකරණයට මම දෙවි ස්තුතිවන්ත වෙනවා. කලින් සංගීත අධ්‍යක්ෂක දර්ශන කුතුහල සහෝදරයා ඒ වගේම කලින් සහෝදරව කවුරුත් ආදරය කරන ඒ සහෝදරයා ඒ වගේම අනිත් විද්‍යා නිර්මාණයේ දායකත්ව වර්ගමොඩලක සහෝදරයා වෙන සේනාගේ සාමාන්‍ය සහෝදරයන් මේ ස්තුතිවන්ත වෙනවා ඒ නිර්මාණයට. ඒ හැම දෙයකම අද මේ වගේ දවසක් මම සංවිධානය කරාම මේ අද දවසේ මේ සාර්ථකත්වයට ප්‍රතිපද පිටසක් ඉන්නවා ගොඩක් වෙනා මට උදව් කරා. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අද දවසේ මූලික දේශනායන වලට මෙතනට ඇන්නේ මගේ ආරාධනාවෙන් තරුණ සහෝදරයා එවැනි විවිධ රාජපක්ෂ සහෝදරයා සහ අපේ ආදරණීය සර් දේශසර්ට ඉතින් ඒ තුන්දෙනාටම මම කතා කරේ එකපාරට කියපු ගමන් තුන්දෙනාම කැමති වුණා. මම කියනවා මම ඉන්න අක්මාට කියන හැමෝම මට කැමතිලා මම කරදර කරලා තමයි නමුත් කවුරුත් බෑ කියලා බලෙන් ඉගෙනගත්තේ නැහැ. මම කැමැත්තෙන් සහභාගී වෙනවා. මම එයාට දෙහිවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව ලස්සන කරලා ඔබට වැදගත් යමක් දෙන්න ආවද. ඒ වගේම තමයි ප්‍රේක්ෂකයන්ගෙන් ඔබ සැම. බොහොම යන්නා මගේ සහෝදර සහෝදරියන් මගේ හිතලුතුරන් නෑදෑයින් යාළුවෝ සමහරට මම නොදන්නා විතර ඇති. අද මම මුලින්ම දෙකක් කියනවා. සමහර අයට මම ගිහිලා ආරාධනා කරා, සමහර අයට කතා කරා, සමහර අයට මැසේජ් එකක් දැම්මා, සමහර අයට ආරාධනා නොකරත් ආපු කට්ටිය ඉන්නේ. හැම දිනකටම මම මේ ස්තුතිවන්ත වෙනවා. මේ අපි මොනදේ සංවිධානය කරත් මේ වගේ ප්‍රේක්ෂකාගාරයක් නැත්නම් කිසි දෙයකින් වැඩක් නැහැ. ඒක අහන්න දෙදින ඉස්සත් ඕනේ. තමන්ගේ කාලය ශ්‍රමයෙන් ඉඳන් කරලා මෙතෙන්ට නැති ඔබ සැමට මම විශ්‍රම ආචාර කරනවා මේ අවස්ථාවේ.
ඒ වගේම තමයි හැමදාම මගේ ළඟින් ඉන්න කට්ටිය. මම ගොඩක් කට්ටිය ආශ්‍රය කරන ගොඩක් යාළුවෝ ඉන්න නමුත් මගේ ළඟින්ම ඉන්න මම හැමදාම කතා කරන මම එකට රස්සාව කරන එකට වාහනේ නැගලා යන එහෙම යාළුවෝ පිරිසක් ඒ වගේම මගේ ළඟම සහෝදර නෑදෑයෝ පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ආදරය නිසා තමයි මම මේ වගේ දේවල් කරන්නේ. ඒගොල්ලන්ට මම මගේ හැම දෙයකම ලෝක කරන ඒගොල්ලන්ට මම දෙවියන්ම ස්තුතිවන්ත කරනවා. නම් වශයෙන් නම් කිව්වත් ඒගොල්ලෝ මම ගොඩක්ම ආදරය ප්‍රකාශ කරන්න කැමතියි. අවසානයේ කියනවා මම අද මෙතන ඉන්නේ මගේ අම්මගේ අප්පච්චිගේ මල්ලිගේ ආදරය. ඒගොල්ලන්ගේ ආදරේ රැකබලා ගැනීම තමයි මම අද මේ තරමට මේ විදිහට චර්යාවක් විදිහට අද සමාජ ඉස්සරහා ඉන්නේ. ඒ ආදරේට මට ස්තුති කරන්න වචන නැහැ. ස්තුති කරලා ඒක මේවා කරගන්න මම කැමති නැහැ. ඒ ආදරේට මම හැමදාම ගෞරව කරනවා. ඔය හැම දෙයකම වැඩියෙන් හැම දෙයකම වඩා මගේ ළඟින් ඉන්නේ මගේ ජීවිතේ ශක්තියක් වෙච්චි. කෙනාගේවත් කියන්න ඕනේ. ඒ නිසා තමයි මම හැමදාම කරන්නේ ඇත්තම කිව්වොත්. මොකද මම කරන හැම වෙලකම බර ටික අදින්න කෙනෙක් ඉන්නවා කියලා මම දන්නවා. මම හරි ලස්සනට ඒ පාරයන්දී බර උස්සගෙන යන්න අමාරු ටික අරන් යන්න කෙනෙක් ඉන්නවා මගේ ළඟ මගේ ජීවිතේ. ඒ තමයි මගේ ආදරණීය සැමියා ඉන්ද්‍රජානායක. තුමන් තමයි මගේ ශක්තිය. හැමතැනකම මාව ඔසවාගෙන යන්නේ මගේ පිටිපස්සෙම ශක්තියක් එන්නේ. අතර මෙතුමන් ස්තුති කරලා තේරුමක් නැතුව ස්තුති කරන්න ඕන උදව්වක් මගේ දැනපක් කරගෙන කවුරුයක් දෙනකොට මේ වෙන්නේ මට හිතෙන්නේ. ඒ දේවල්ට මට මම දෙවියන් ස්තුතිවත් වෙනවා. අද දවසේ මේ සංඥාව මම හිතුවට පරිසාර්ථක විදියට කරගන්න ලැබිච්ච එකට මම හැමදෙනාටම ස්තුතිවන්ත වෙමි. මම හිතනවා මම